අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ ජන පෞර සමගින් පුරා හෝරාවක් අපි ඔබේ නිවහනේ රැඳෙන්න බලාපොරොත්තු වෙනවා සාරවත් කතා බහක් අරගෙන. මනුෂ්‍ය ජීවිතයේ වඩා යහපත් දිශාවකට ගෙන යාමේ ඓතිහාසික වගකීමෙන් අපිට බැහැර වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා හැමදාම අපි ඔබත් එක්ක අපේ ජීවිතේ බෙදා ගන්නවා, ඔබේ ජීවිතේ බෙදා ගන්නවා. සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ජීවිතය වඩා හොඳ තැනකට පරිවර්තනය කිරීම සඳහා සමස්ත ලෝකවාසී ජනතාවගේ සිතුම් පැතුම් මනෝභාවයන් ඉතා යහපත් දිශාවකට හැරවීම සඳහා අපි ජනපෞර බොහෝ සාකච්ඡා සංවාද ජනගත කරනවා. විශේෂයෙන්ම සංවාදයක් නැති සමාජයක් ඇතුලේ අපි නව මානයන්ගෙන් සංවාද හදන්න උත්සාහ කරනවා. මේ සංවාද ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ වඩා යහපත් මිනිසෙකු නිර්මාණය කර ගැනීම. මේ පෘථිවි තලයට මේ මිහි තලයට අලුතින්ම අපි හිතුවත් අවශ්‍ය වී තිබේ කියලා අපි හඳුනා ගන්නවා නම් නව මිනිසෙකු ඕනෑ කර තිබේ. කෙනෙකු අභිබවා සිටිය හැකි, දැන් මේ හිතන විදිහ පසු කර සිටිය හැකි, කල්පනා කළ හැකි හොඳ ඔළුවක් සහ හොඳ හදවතක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ රට හදන වේදිකාව ඇතුලේ. අපි නිරන්තරවම කතා බහ කරන්නේ රට හදන එක ගැන. රට හදනවා කියලා කියන්නේ භෞතිකව කරන ඉදිකිරීමක් නෙවෙයි. ඊට වඩා මනුෂ්‍ය සමාජය නැත්නම් මිනිස් සමාජයේ ගුණාත්මක පරිවර්තනයක් අපි බලාපොරොත්තු වෙනවා. අපේ මාධ්‍ය වගකීම ඇතුළත් අපි බලාපොරොත්තු වෙන්නේ සමස්ත මිනිසුන්ගේ ඥානය සහ ගුණය වඩා හොඳ තැනකට ඔසවා තබන්න. දැන් මේ සංවාදය ඇතුළේ අපි පහුගිය කාල සීමාව තුළ වැඩියෙන් කතා බහ කළේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධව. එහෙම නැත්නම් අපේ මේ තියෙන සම්පත් තිරසාර විදිහට ධනයක් බවට පත් කරගන්න ක්‍රමවේදයන් පිළිබඳව කතා බහ කළා. අත්දැකීම් සහිත මිනිසුන් අපේ මේ මැදිරියට රැගෙන ආවා. ඔවුන්ගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගන්න. හැබැයි අද ටිකක් වෙනස් වූ සාකච්ඡා මොකට තමයි අපි මුල පුරන්නේ වෙනස් වූ සංවාදයකට තමයි අපි ආරම්භයක් ලබා ගන්නෙ. ඒ තමයි දැන් මේ ආර්ථිකය විතරක් රටක හැදුනට ඒ රටක් සාර්ථක වෙන්නේ නැහැ. එම මිනිස්සෙකු සාර්ථක වෙන්නේ නැහැ. ඊට වඩා හොඳ මිනිසෙක් බවට පත් කරන්න. නැත්නම් කෙනෙකු උපතේ සිට මරණ දක්වා ගෙවන කාලය ඇතුලේ වඩා හොඳ මනුස්ස ගතිගුණ ටිකක් ඔහුගේ ජීවිතය ඇතුළට පුරවන්නට අපිට තවත් විෂයන් තියෙනවද කියලා අපි කල්පනා කරනවා. මෙතනදී තමයි අපිට සාහිත්‍ය සහ කලාව විෂයන් අපිට වැදගත් වෙන්නේ. නිසා රට හදන වේදිකාව ඇතුලේ සාහිත්‍ය හා කලාව පිළිබඳව සංවාදයකුත් අපි අද පටන් ආරම්භ කරනවා. ඒ සම්බන්ධව විෂය දන්න නිර්මාණකරුවන් කලාකරුවන් හොයාගෙන ගිහිල්ලා. අද එහි ආරම්භයක් හැට අපි මැදිරියට ආරාධනා කරා දෙපළකට හෙළ සාහිත්‍ය විෂයෙහි සමාජ වටිනාකම් පිළිබඳ කතා බහ කරන්න. සමාජ වටිනාකම් දැන් බොහෝ අය වෙනත් වටිනාකම් අත කන කර සරසන්න තමයි අපි බලාගෙන ඉන්නේ. හැබැයි ජීවිතය සරස ගන්න, මනස සහ හදවත සරස ගන්න පුළුවන් වන විදිහේ සාකච්ඡාවක් අපි අද ඔබට ප්‍රගණනවා. බොහෝ දේවල් කතා බහ කරනවා මේ සංවාදය ඇතුලේ. රැඳී සිටින කියන ආරාධනයත් එක්කම අපි කැමැති හඳුනා ගන්න. අපි ආරාධනා කළා මේ සම්බන්ධව ඔබත් දන්න හඳුනන කෙනෙක්, විශේෂයෙන්ම අපේ සංවාද මණ්ඩප කිහිපයක් ඔස්සේ ඔබ වෙත සමීප වෙච්ච චරිතයක් තමයි කතිකාචාර්ය සහ යෝගාචාර්ය ආධ්‍යාත්මික ගවේෂක අපේ ලීලානන්ද මහත්මයා. බොහොම ආදරෙන් මැදිරියට පිළිගන්නවා. අයිබෝන් කියලා. ඒත් එක්කම අපි නවක පරපුරේ සහ තවත් කෙනෙකු අභිබවා ලියන්නට කියන්නට ජීවිතයේ සුන්දරම වැකිය කවිය කියලා අපි දන්නවා. කවියට ඒ වගේම නම කතාවට, කෙටි කතාවට නව ජීවයක්, නව දෘෂ්ටියක් ඔස්සේ කතා බහ කරන සහ ජීවය දෙන්නට උත්සාහ දරන තරුණ ලේඛිකාවක්. ඒ වගේම කිවිඳයක් නමින් මදුෂා චිරන්තනී ඊළඟකෝන් ඔබ ආදරෙන් මැදිරියට පිළිගන්නවා. අයිබෝන්. අපි කැමතියි දැන් මේ කතා බහේම අර මුලින් සඳහන් කළා වගේ අතිශය වැදගත් වෙන කොතනින් පටන් ගන්නද කියලා හරි අමාරුයි අපිට කියන්නට. ලීලානන්ද මහත්මයා මම ඔබටයි බාර කරන්නේ. දැන් සාහිත්‍ය විෂයෙහි ඇති වැදගත්කම කොහොමද අපි ඓතිහාසිකව හඳුනගන්නේ? ඔව් ගමගේ අපි දැන් මේකට යම් ප්‍රවේශයක් ගන්න මම කැමති මගේ මෑත කාලින පොඩි උදාහරණයකින් ගන්න මම එක පරීක්ෂණයක් කළා. මේ අවුරුද්දෙත් ඒ කොටසක් කළා. මම ගියා ගමගේ අපේ ආදිවාසී අපේ ආදිවාසී ජන කණ්ඩායම් මේ වෙනකොට 7ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල.
ඉතින් මම ගියා මේ ආදිවාසී ජන කණ්ඩායම් වල මේ තියෙන අපි සාමාන්‍ය දැන් විවාහ කරන වචනේ තමයි වැඩි කියන වචනේ පාවිච්චි කරනවා. එයාලත් එක තිලවත් ගහම කවුද වැඩි කියලා එනම කාරණයක් එනවා. නමුත් කෙසේ වෙතත් මේ ආදිවාසී ජන සමාජය අපිට අධ්‍යයනය කරනකොට අපට පේන මතුවෙන කාරණාවක් තමයි කොහොමද ඔවුන්ගේ තිබුණු මේ ඔබ සඳහන් කරපු කලාව සහ සාහිත්‍යය ඔවුන්ගේ තිබුණේ. ඒතකොට ඒක තමයි නිකන් ජන සමාජයක මූලාරම්භයක් විදිහට අපිට හොඳම උදාහරණයක් ගන්න පුළුවන් ඔවුන්ගේ තිබුණ එක. ඒතකොට ඔවුන්ට නිකන් දර්ශනවාද මහා සංස්කෘතීන් මේකට එකතු වෙලා නැහැ ඔවුන්ගේ ජන මේ සාහිත්‍යයට. ඉතින් මම මේ අවුරුද්දේ පෙබරවාරි මාර්තු මාසේ ගිහිල්ලා ඔය රතුගල කියන ප්‍රදේශයේ මොණරාගල දිස්ත්‍රික්කේ රතුගල කියන ප්‍රදේශයේ මම ගිහිල්ලා ඒ ආදිවාසී දරුවෝ එක්ක කතා බහ කරා. කතා බහ කරලා මම ඒ දරුවොත් එක්ක ටික වෙලාවක් යනකොට කුළුපඟ වෙලා මං කිව්වා දුවලා පුතාලා අපි කවි කියමු කියලා. කවියක් එයාලා දන්න කවියක් කියමු සින්දුවක් කියමු කියලා ටික වෙලාවක් යනකොට මේ දරුවෝ ඔවුන්ගේ ගීත ගායනා කරන්න පටන් ගන්නවා. ගීත කවි ඔවුන්. එතකොට ඒ කවිවල ගායනා කරනකොට මම අහගෙන හිටියා ඉතාමත්ම වැදගත් කාරණා කීපයක්. පළවෙනි කාරණේ තමයි මම දැක්කා ඔවුන් මේ ගහකොළ සතාසිව්පාවත් එක්ක බොහොම මිත්‍රත්වයක් දක්වනවා. උදාහරණයක් තල ගොයා ගැන ළමයි කිව්වා. ඊට පස්සේ උරගයන් ගැන ළමයි කිව්වා. ඊට පස්සේ දැන් මේ නිල්ගල රතුගල කැලෑ වලින් එන ජල ධාරාවන් ගැන මේ ළමයි කවි ගීත ගායනා කරා. මට තේරිච්ච දෙයක් තමයි ඒ දරුවෝ අර විශේෂයෙන්ම ඉන්න සතාසිව්පාව සමග බොහොම මිත්‍රශීලීව තමයි ඔවුන්ගේ නිර්මාණ ඇතිලා තියෙන්නේ. මහා දාර්ශනික සංකල්ප මේ පරිසරය පිළිබඳ අධ්‍යයනයක් නෙමෙයි. ඔවුන් කොහොමද මේ සතාසිව්පාවත් එක්ක ඉන්නේ කියලා ඔවුන්ගේ කවි සහ ගීත වලින් මම යමක් ඉගෙන ගත්තා. ඒකෙන් මම දැනගත් එකක් තමයි අපේ විශේෂයෙන්ම තිබුණු එකක් තමයි පරිසරයත් එක්ක බද්ධ වෙච්ච කලාවක් සහ සාහිත්‍යයක් තමයි අපි මේ උරුම කරගෙන තියෙන්නේ. ඕනෑම ජන සමාජයේ තියෙන පළවෙනි කාරණේ ඒක විදිහට. ඉතින් ඒකේ දෙවෙනි අධ්‍යයනයක් මම කළා. ඔවුන්ගේ තියෙනවා විවිධ ශාන්ති කර්ම. දැන් ප්‍රකටම එකක් තමයි කියන්නේ කිරි කොරහ නටනවා කියන එකනේ. ඉතින් රතුගල ආදිවාසීන් මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ එවැනි ශාන්ති කර්මයක් කළා. ඉතින් මාත් එකට සම්බන්ධ වුණා. ඉතින් ඔවුන් හවස 5ට විතර සූදානම් වෙලා පහවදා උදේ 9 විතර වෙනකම් මේ ශාන්ති කර්මය වුන් කරා. මේ ශාන්ති කර්මය ඇතුලේ මම දැක්කා ඔවුන්ගේ අපි කියන සාහිත්‍ය ගද්‍ය පද්‍ය වාදන මේ දේවල් ටික තිබුණා. එතකොට ඔවුන් අඩුම පැය 12ක කාල සීමාවෙදී අඩුම එක දිගට පැය 8ක කාල සීමාවක් අර කවි සහ ගීත ගායනා කරා. ඒකට පොඩි බෙරයක් යාලා භාවිතා කරනවා. බෙරේ වාදනය කරන ගමන් ඔවුන් මේ කවි ගායනා කරනවා. පැය 8ක් විතර පැය 12න් මේ විවේකයක් පැය කීපයක් ගත්තම පැය 8ක් විතර ඔවුන් මේ එකක්වත් ගමගේ ලියලා නැහැ. ඔවුන් ඔක්කොම කියන්නේ මේ මතකෙන් කියන්නේ. ඉතින් මේ කවි මම අහගෙන හිටියා. පැය ගානක් අහගෙන ඉන්නකොට මම දැක්කා මේකේ අපූර්ව කතාවක්. එකක් තමයි ඔවුන්ගේ ඉතිහාසය මේ කියන කවිය ඇතුලේ තියෙනවා. එතකොට දැන් එක අවස්ථාවක රාත්‍රී 12ට විතර ඔවුන් මේ කවි ගායනා කරන යනකොට දැන් ඉන්න ඔය ආදිවාසී නායකතුමා එයාලගෙන සුදාවන්නේ läත්තෝ එයාගේ තාත්තා මේ කවිය ඇතුලේ එනවා. ඉතින් ඉතිහාසය මම දැක්කා ඔවුන්ගේ ජන සමාජයේ තිබුණු ඉතිහාසය මේ කවිවල අපූර්වට තියෙනවා එකක්. එතකොට ඒ උන්ගේ නෑයන් ගැන අප්පච්චිලා ගැන නෑ යකුන් පිළිබඳ මෙහෙම කතාවක් යනවා. එතකොට අපි මේ ඒක සාහිත්‍ය ඇතුළේ තිබුණ එකක් තමයි මම අඳුනගත්තේ. මොකද්ද? ඉතිහාසය නිරූපණය වෙනවා මේ කවිය ඇතුළේ, මේ ගද්‍ය කතාන්දර ඇතුළේ, මේ පද්‍ය ඇතුළේ තියෙනවා කියලා නිරූපණය වුණා. ඊළඟ තමයි එයාලා මේ කවි පටන් ගන්නකොට හැම කවියක්ම මම හොඳට අහගෙන හිටියා සොරබොර වැවෙන් තමයි පටන් ගන්නෙ. සොරබර වැවේ ඉන්නා කියලා පටන් ගොඩක් භාෂාව අපිට සමහර වචන තේරෙන්නේ නැහැ. එතකොට ඒකෙන් තියෙන එකක් තමයි සොරබරවත් එක්ක ඔවුන් මේ කවි ඔක්කොම මේ කියාගෙන යනකොට මම ගණන් කරා කඳු වැටි 18ක් ගැන කියනවා.
සොරබර වැවයි. ඒ කියන්නේ මේ අපි ජලයත් එක්ක අපි මේ ජීවත් වෙච්ච එකනේ. ඒ ජලයත් එක්ක ජීවත් වෙච්ච කලාව මේ කවිය ඇතුලේ වුන් කියනවා. සොරබර වැව හදපු විදිහ, මේකට ඔවුන්ගේ මිමුත්තන් දායක වෙච්ච විදිහ මේ සියල්ල මේක ඇතුලේ කියනවා. ඒ සංස්කෘතික අංග ටික මේ කවිය ඇතුලේ මනාව විශේෂයෙන් තමන්ගේ මාතෘභූමියේ නිරූපණය දැන් සාමාන්‍යයෙන් සාහිත්‍ය සහ කලාව තුළ තමන්ගේ භාෂණය නැත්නම් ආත්ම ප්‍රකාශනය කියලා අපි හඳුනගන්නේ. කියන්නේ පැරණි මේ සියලු දේවල් ඇතුලේ අපිට මුණ ගැහෙන්නේ ඔවුන්ගේ සංස්කෘතික පාදම අපිට මුණ ගැහෙනවා කියලා ඔබතුමා කියනවා. දැන් අපි මදකට අපි දිගින් දිගටම කතා කරමු. අපි යන්න කැමති චිරන්තනී ගාවට. දැන් ඔබතුමිය දැන් තරුණ කවිදයක් සහ ලේඛිකාවක්. දැන් ඔබගේ දෘෂ්ටිය අනුව ඔබ කොහොමද මේ හෙළ සාහිත්‍ය දකින්නේ? හෙළ සාහිත්‍ය විෂය කොහොමද එහි තියෙන සමාජ වටිනාකම් ශාස්ත්‍රය ඔබ විස්තර කරන්නේ? මුලින්ම කියන්න ඕනේ අර මට මගේ රටේ මේ තියෙන සාහිත්‍ය ගැන කියන්නේ පරණ දේවල් එක්ක අපි සීගිරිය කියලා ගත්තොත් එහෙම නැත්නම් තව ගද්‍ය රචනා දැන් සද්ධර්ම රත්නාවලි දේශකාව්‍ය වගේ දේවල් හැම දෙයක්ම එක්ක ගත්තාම අර මගේ කම්ම මගේ රටේ තියෙන කලාව ගැන මට තියෙන ලොකු අභිමානයක්. ඒක මම මුලින්ම කියන්න ඕනේ. මොකද දැන් අපි කියනවනේ කුවේණී විජය රජුරු වෙනකොටත් කපු කටිමින් හිටියා කියලා. ඒ කියන්නේ අර සුද්දා මේ සතුන්ගේ මේ හම්මදින කාලෙත් අපේ රටේ නිර්මාණශීලී මිනිස්සු හිටියා කියන එකනේ. සාසබාදහමත් එක්ක අපි හිටියේ. ගොඩක් බද්ධ වෙලා තියෙනවා කියන එකනේ. ඉතින් ඒ නිසා මේ ඒ ගැන ලොකු අභිමානයක් තියෙනවා කියන එක මුලින්ම කියන්න ඕනේ. අනිත් ඒ තමයි දැන් මමත් පුංචි කාලේ ඉඳලා විනෝදාංශය හැටියට තමයි කියවීම කළේ. කියවීම සහ කවි ලියන එක ඕක අර පුංචි පොඩි වයසේදී අර අපි පද හතරේ කවි ගලපන්නේ. අන්න ඒ විදිහට දැන් මට පොත්පත් කියවන කොටස විතර තමයි මම ඒ ශාස්ත්‍රයට එන්නේ. එහෙම නැතුව මම විෂයක් හැටියට සිංහල එහෙම කියලා හදාරලා නැහැ. මම උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යාංශයෙන්. ඉතින් උසස් අධ්‍යාපනය ලැබුවෙත් වෙනත්ම විෂය ධාරාවන් සහ මගේ රැකියාව සම්පූර්ණයෙන්ම වෙනස් ශාස්ත්‍රයක්. නමුත් මේ අර ඔබ හඳුන්වන මේ චිරන්ති නිරංකෝන් කියන ලේඛිකාව බිහි වෙන්නේ මුළුමනින්ම සමාජීය නිෂ්පාදනයක් හැටියට. මොකද මම මගේ රටේ තිබුණ සාහිත්‍ය කියවලා කවි කියවලා ඇතිවෙච්ච ආසාවත් එක්ක තමයි මම ලේඛිකාවක් සහ කිවිඳියක් හැටියට අද මෙතන ඉන්නේ. ඉතින් ඒ ගැන ලොකු අභිමානයක් මට තියෙනවා සහ මගේ රටේ මගේ දරුවන්ට මේක ඉස්සරහට ගෙනියන්න මට ලොකු උවමනාවක් තියෙනවා ඇත්තට. විශේෂයෙන් සමාජ වටිනාකම් ශාස්ත්‍රයේ ලිලන්ද මහත්මයා දැන් කිසි දෙයකට සම කළ නොහැකිද? ඒවා නිසි පාසල් පද්ධතියකින් හදාගන්න බෑ. ඔබ කියව ඒ අතීතයේ ගලනවා. අතීත විඥානය මිනිසුන්ගේ භාවිතය සංස්කෘතික ඒ තියෙන හරපද්ධතිය පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියනවා මේ සාහිත්‍ය විෂය. ඒක කොහොමද ඇත්තටම විධිමත්ව ආරම්භ වුණාද හෙළ සාහිත්‍යය තුලේ? දැන් අපි කවුරුවත් සංගීත පන්තියක් ඇතුලේ ශ්‍රුති පෙට්ටියක් වාදනය කරමින් කවි කිව්වේ නැහැ. එහෙමත් නැත්නම් අපි අද වගේ මේ නූතන ගද්‍ය පද්‍ය වගේ විධිමත් වෙලා තිබුණේ නැහැ. හැබැයි අපිට කතන්දර ඉතිහාසයක් තිබ්බා. මේක කොහොමද බිහි වෙන්නට ඇත්තේ? ඔබ තවදුරටත් අපි ටිකක් අපි නැඹුරුනොත් අපේ හෙළ විඥාණයට. ඔව් ඒක ගමකින් දැන් අපි මම අර කියාගෙන ආවේ එතනින් තව පොඩ්ඩක් ඉස්සරහට ආවොත් එහෙම දැන් කවි කියන වචනය ඇවිල්ලා මේ සංස්කෘත වචනයක්. කවිය කියන එක සංස්කෘත සහ පාලි වචනයක්. සිංහල වචන තමයි කව් කියන වචනය. කව් සිළුමිණ කියන අපි කියන්නේ. ඒතර කවිය කියන ගත්තාම කවියා කියලා කියන්නේ සංස්කෘත පාලි වචනයක්. දැන් මේ කවියා කියන වචනේම තේරුම තමයි උගතා කියන එක. උගතා කවියෙක් වෙනවා, කවියා උගතෙක් විදිහට තමයි අපි මේ සමාජය තුළ නිරූපණය කරේ. එතකොට මේ කවි ගොඩාක් අපි බැලුවෙන් පස්සේ මේවා ශාස්ත්‍රයන් ඉදිරිපත් කරන්න අපි උපයෝග කරා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ජ්‍යොතිෂය තියෙන්නේ කවියෙන්. වෛද්‍ය ශාස්ත්‍රයන් තියෙන්නේ අපේ ආයුර්වේද වගේ කවියෙන් තියෙන්නේ. ඒතකොට විචාර සාහිත්‍යය තියෙන්නේ කවියෙන්. එතනින් ගිහුවාම අපි ගත්තාම කාම ශාස්ත්‍රය කියන එක තියෙන්නේ කවියෙන්. මේ හැම එකක්ම තියෙන්නේ අපේ කවිය භාවිතා කළා තමයි භාවිතා කළා. කිසියම් චමත්කාරයක් නැත්නම් වින්දනීය තනක් තියෙනවා හැමතැනම තියෙන විදිහට. ඒතකොට එතන වැදගත්ම කාරණේ තමයි මේක එතකොට උගත් කෙනෙක් තමයි කවියෙක් වෙන්නේ අනිවාර්යයෙන්ම. අනිත් පැත්තෙන් ගත්තාම කවියෙක් තමයි උගතෙක් විදිහට
අපේ සමාජයේ තිබුණේ. එතකොට එකක් තමයි ආව විදිහ තමයි මේ කාරණේ අර මම මුලින් කියපු එක අපි මේ පරිසරයත් එක්ක බද්ධ වෙලා ජන සමූහයක් විදිහට ඉන්නකොට ඒ ලැබුණු දැනුම මේ කවිය ගද්‍ය කලාවත් එක්ක හිමීට ආපු එකක් තියෙන එක. ඊළඟ පැත්තෙන් ගත්තහම මේකට පසු කාලීනව එන්න පටන් ගත්ත අර කියන මේ දාර්ශනික කියවීම. දැන් උදාහරණයක් විදිහට ගත්තහම අපට හම්බ වෙනවා මේකට බෞද්ධ කියවීමක්. දැන් බෞද්ධ කියවීමේ ඉන්නේ බෞද්ධ තේරවාදී සූත්‍ර අධ්‍යයනය කරනකොට අපිට හම්බ වෙනවා එක වචනයක් පංචසික කියලා. පංචසික දක්ෂ වීණා වාදකයෙක් කියනවා පංචසික දිව්‍ය ලෝකයේ සංගීතඥ තමයි පංචසික. ඒකට අපිට හම්බ වෙනවා පළවෙනි විචාර කලාව බුදුන් වහන්සේගේ. බුදුන් වහන්සේ. එතකොට වරක් පංචසික ඇවිල්ලා බුදුන් වහන්සේ ගාව කියනවා තමන්ගේ ප්‍රේමවන්තිය පිළිබඳව මම ගීතයක් නිර්මාණය කරා මම ගායනා කරන්නද. ඒක බුදුන් වහන්සේ අවසර දෙනවා ඔව් පංචසික ඔබ කියන්න ගීතය. එතකොට පංචසික මේ තමන්ගේ වීණා වාදනයත් එක්ක තමන්ගේ ගායනයත් එක්ක තමන්ගේ පද රචනයත් එක්ක තමන්ගේ සංගීත අධ්‍යක්ෂණය මේ කාරණා හතර ඇතුව පංචසික මේක ගායනා කරනවා. ගායනා කරාට පස්සේ බුදුන් වහන්සේ පළවෙනි වතාවට ඒ සන්දර්භය තුලේ විචාර කලාවේ මූලධර්ම ටික කියනවා. බුදුන් වහන්සේ කියනවා පංචසික ඔබේ හඬට සරිලන වාදනයක් තියෙනවා. ඔබේ හඬට සහ වාදනයට සරිලන පද පෙළක් තියෙනවා. පද පෙළ අර්ථවත් වෙනවා. පංචසික මේ මනවයි පංචසික මේ මනවයි කියලා කියනවා. ඒ කියන්නේ නිකං පද ටිකක් තිබ්බට ඒක කවියක් වෙන්නේ නැහැ. එතකොට ඒකට නියම හඬක් එන්න ඕනේ. ඒ හඬට ගැලපෙන සංගීතයක් තියෙන්න ඕනේ. ඒත් මදි මේක අර්ථවත් වෙන්න ඕනේ කියලා බුදුන් වහන්සේ පළවෙනි වතාවට මේ කාව්‍ය විචාරයේ ඉතා වටිනා මූලධර්ම ටිකක් ඉදිරිපත් කරනවා. එතකොට හැබැයි අද වගේ නම් මේ විෂුවල් තිබිලා නැහැ මං හිතන්නේ එතන. හැබැයි අර කාරණා හතර තියෙනවා. මොකද්ද? පද තියෙනවා, සංගීතයේ තියෙනවා, ගායනයේ තියෙනවා, සංගීත අධ්‍යක්ෂණයේ තියෙනවා. ඔව් ඇත්තටම මේ හරි අපූර්ව දැන් මේවා ඇතුලේ චිරන්තනී දැන් මහත්මිය දැන් අපිට තිබුණ දේ සමාජ වටිනාකම දැන් අපිට තිබෙන විශේෂතා බොහොමයක් තියෙනවා. මේ අපි කියන පදරුත් නැත්නම් නදරුත් මේ හැම එකටම අර්ථයක් තියෙනවා. දැන් මේක හරි පුදුම විෂයක් කියලා මට හිතෙනවා. මට හැඟෙනවා. හේතුව දැන් මේ මිනිස්සෙකු නිර්මාණය කිරීම සඳහා මේ පිටස්තරින් එන සංඥා හරි ප්‍රබලයි කියලා අපි පැහැදිලිවම දන්නවනේ. ඒතකොට මේ සංඥා ඇතුලේ රස ගල්වලා අපිට මහා ලොකු අර්ථයක් ජීවිතයට එකතු කරනවා. ඒ කියන්නේ ජීවිතේට බරක් එකතු කරනවා. වටිනාකම් පද්ධතියක් එකතු කරනවා. ඒ නිසා තමයි අපිට ආනන්දය සහ ප්‍රඥාව පිළිබඳ සාකච්ඡාවකුත් මෙතනින් මතුවෙන්නේ. අපි කැමතිද මේ රට හදන වේදිකාව ඇතුලේ අපි මේ කතා බහ ඔබට අරගෙන එන්නේ. සාරවත් කතා බහක් ඔබේ ජීවිතයේ හැම දෙයක්ම රසයක් කොට ගන්න. නැත්නම් වින්දනයක් බවට පත් කරගන්න. චමත්කාරයක් බවට පත් කරගන්න. නැත්නම් හැම දෙයක්ම ආස්වාදය කරන්න. දැන් මේවා ඇතුලේ අපිට තියෙන්නේ හරි අපූර්ව උවමනාවක්. ඒ නිසා රැඳී සිටින්න අපි කෙටි විරාමයකට ගිහිල්ලා එන්න. තත් ජනපෞර සමගයි මේ එක්වන්නේ ජීවිතයේ සුන්දරම වැකිය කවිය කියලා අපි අහලා තියෙන්නේ. දැන් රසය ආත්මය කොටගත්ත එහෙමත් නැත්නම් චමත්කාරය ආත්මය කොටගත්ත කිසියම් අත්දැකීම් සම්භාරයක් තවත් කණ්ඩායමකට බෙදනවා. දැන් චිරන්තනී මහත්මිය දැන් ඔබ හිතන විදිහට දැන් අපි මේ බෙද බෙදානේ ආවේ. දැන් අද බෙදීම සම්බන්ධව අපි රෝග බෙදනවා කියන මතයක් තමයි කියන්නේ බෙදනවා කොහොම. හැබැයි එදා ඉතිහාසයේ මේ ඥානය සහ ගුණය බෙදනවානේ. මිනිසෙකුගෙන් තව මිනිසෙකුට. පරම්පරාවෙන් තවත් පරම්පරාවකට. මේක බෙදන ප්‍රධානම උපකරණය බවට පත් වෙලා තිබේ සාහිත්‍යය. මේක ගැන ලිඛිත ඉතිහාසයක් තියෙනවා අලිඛිත ඉතිහාසයක් තියෙනවා. දැන් ඔබ හිතන විදිහට මේ රස ගුලක් ඇතුලේ කිසියම් බරක් තිබුණාද? මොනවද ඒ හර පද්ධතිය හැංගිලා තිබ්බ ඔබ දකින විදිහට? මම පෞද්ගලිකව නම් විශ්වාස කරන්නේ අර බිලිඳු කලලය ඇතුලේ ඉඳලම ඒ සංවේදනය අරගෙන ආවා කියන එක. ඒ කියන්නේ දැන් අපේ අම්මලා අර ලස්සන නැලවිලි ගීත කියලානේ අපි බබාලව නිදි කරවුවේ ඒ කාලේ පුංචි දරුවෝ. ඔව් අර කුසේ ඉද්දිත් අර උස අත ගාලා නැලවිලි ගීත කියලා එහෙමනේ. ඉතින් එතකොට අර මානුෂික හැඟීම් කියන්නේ ආදරය, දයාව මේ දේවල් කුස ඇතුළේදීම අර බිලිඳු කල්ලෙටම
දෙමව විසින් එන්නත් කරලා තමයි බිහි කරගත්තේ. ඉතින් එදා ඉඳලම ඒ අයට ඒ අර ආදරය රැකවරණය කියන්නේ විශේෂයෙන් බැඳීම තව කෙනෙක්ගේ හිතක් තේරුම් ගන්න, තව කෙනෙක්ගේ හිතට සංවේදීව ලං වෙන්න මේ දේවල් එන්නත් කරලා තමයි බිලිඳු කලලේ එළියට ගත්තා කියලායි මම කියන්නේ උපත සිද්ධ වුණා කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ වගේ මම ඒකට ගොඩක් කැමතියි. අපේ රටේ තිබිච්ච ඒ කොටසට ඒ සංස්කෘතියේ ඒ විශේෂ අංගයට මම ගොඩක් කැමතියි. ඒ තුලින් මානව දයාවෙන් පිරිපුන් දරුවන් කොටසක් බිහි වුණා කියලා එක මම විශ්වාස කරනවා. ඇත්තටම අර කවිය කියලා කියන්නේ කලාවේ සහ දර්ශනයේ උපරිම අවස්ථා මේ දෙකම මිශ්‍ර වෙච්ච දෙයක් නේ අපි කවිය කියලා කියන්නේ. ඉතින් ඒ කවියෙන් එතකොට කොහොමදවත් බැරිකමක් නැහැ නේ මිනිස්සෙක් මේ ගුණ යහපත් හදන්න නේද? මනුස්ස සිතුවිලි වලට මේ සම්බන්ධ වෙන්නේ කියන්නේ මිනිස්සුන්ගේ හැඟීම් එක ආධ්‍යාත්මිකව බැඳෙන්න බැරිකමක් නැහැනේ. අර කෙටියෙන් කිව්වොත් මේ රිදිච්ච කැඩිච්ච හිතක් හදන්න සුවපත් කරන්න බැරි කමක් නැහැනේ නේද? දැන් මිනිස්සු හිත එක්කනේ මේ ඔක්කොම ගන්න දුන්නා. ඔක්කොම අපි මේ හැම දෙයක්ම අන්තිමට ඇවිල්ලා බැලුවොත් මිනිස්සු එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. මනුස්ස හිත එක්කනේ නේද? දැන් අපි නිකන් කතාවටත් කියන්නේ ගහක කොලයක ටිකක් අත ගාලා ගහ ළඟට ගිහින් කතා කරොත් ලස්සනට මල් පිපෙනවා කියනවනේ නේ. ගෙඩි වැඩියෙන් පළ ගන්නවා කියනවනේ. මොකක්ද ඒකේ අර්ථය? අපි තව හිතකට ආදරයෙන් ලං වෙන්න. ඒ කියන්නේ ඕනම ප්‍රාණියෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ලෝකේ තියෙන සුන්දරම භාෂාව ආදරය කියලා තමයි මං හිතන්නේ. ඉතින් ඒකෙන් පෝෂණය වෙච්ච ඒ සංකල්පයෙන් පෝෂණය වෙච්ච සාහිත්‍යයක් අපි අතර තිබුණා කියන එක තමයි මං විශ්වාස කරන්නේ. දැන් අර මිනිස්සු අවුරුදු දහස් ගණනක් තිස්සේ පරිණාමය වෙලා එනවා කියලානේ ජීව විද්‍යාත්මකව කියන්නේ. ඉතින් එහෙමනම් අපි අපේ පොදු ආවේග දියුණු කරලා තියෙන්න ඕනේ. නේ එහෙම වුණා නම් කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ මේ අනිත් කෙනාගේ හදවත තේරුම් ගන්න. කියන්නේ තව කෙනෙකුගේ ආවේගයන් අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එතෙන්දී කලාව හරහා සුවිශේෂී වැඩ කියන්නේ ආධ්‍යාත්මිකව ගොඩක් සුවපත් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. දැන් ගොඩක් වෙලාවට ඔය ආවේගයන් අර සමහර ආවේග කියන්නේ ඍණාත්මක දේවලුත් තියෙනවානේ. ඕවා ඕනට වඩා උද්දීපනය වුණාමනේ අර මිනිස්සයා ඇතුලේ ඉන්න සතා එළියට පයින්නවා කියලා අපි කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට දැන්ට නම් අපි දකිනවා සමහර අවස්ථාවල එහෙම වෙන නිර්මාණත් අපි දකිනවා. නමුත් අර අපි ප්‍රවේශයක් හැටියට ගත්තේ අපේ ආරම්භයෙන්. ඉතින් ඒ ආරම්භය කොටසේ ආරම්භක අවස්ථාවල් වලින් මේ දක්වා එනකොට මට නම් තේන්නේ බොහොම සුවපත් කරපු කලාවක් තිබුණා කියලා. දැන් අපි අවකන පිළිමේ දිහා බැලුවොත් නේද? ඒක මොන තරම් මානසිකව මේ පිළිවෙලක් තියෙන්න ඕනද නේ? ආධ්‍යාත්මික දියුණුවක් තියෙන්න ඕනේ දේ නිර්මාණය බිහි කරන්න නේද? කතන්දරයක් කිව්වත්, ලිව්වත්, කිව්වත්, ඇඹුවත්, නෙළුවත් මේක කලාව. මේක පිටිපස්සේ තියෙන්නේ පුද්ගල මනෝභාවය. මනෝභාවය. ඒකයි කලාව කියලා කියන්නේ මේ හදවතේ ප්‍රකාශනය නැත්නම් ආත්ම කතනය. ආත්ම භාෂණය කියලා අපි කියන. ඒකට දැන් මේ නිර්මාණ දිහා බලපුවාම වර්තමානයේ ඉඳගෙන අපිට දැනෙන්නේ මේ නිර්මාණ පිටිපස්සේ තිබ්බ මහා හිත් පරිත්‍යාගය. දැන් සමහර ලිනන්ද මහත්මයා දැන් සමහර කෘතීන් තියෙනවා සාහිත්‍ය කෘතීන් තියෙන කතෘ කෙනෙක් නැහැ. කතෘ අඥාතයි කියලා අපි කියනවා. ඒ කියන්නේ දැන් එයාලට අවශ්‍ය දැන් යසෝදරාවත වගේ එකක් ගත්තහම තමන් හැරගිය ස්වාමියාට සුබපතන විදිහ ගත්තහම දැන් අද මේ නූතන ලෝකයේ මිනිසුන්ව ආශාවන් වැඩි කරලා පොළඹවලා පලිගැනීම ඊර්ෂ්‍යාව වගා කරන සමාජයක් ඇතුලේ අපිට යසෝදරාවත වගේ කෘතයක් සාහිත්‍ය කාව්‍ය නිර්මාණයක් මහ දැවැන්ත ඔසුවක් මේ පිච්චෙන දැවෙන වෛරයෙන් ගිනිගන්න සමාජයකට දැවැන්ත ඔසුවක්. දැන් මේ බඳු චින්තනයක් කොහොමද පෝෂණය වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් ගත්තාම සරලව ගත්තාම අදට සාපේක්ෂව ඉතිහාසෙ දියුණු නැහැ කියලානේ මේ බොහෝ දෙනෙක් දැන් දියුණුව ගැන කතා කරන්නේ වර්තමානයේ. ඒක කොහොමද ඒක බිහි වෙන්නේ? ඒක දැන් අද බලපුවාම මානව විද්‍යාත්මක තා දියුණු තැනක්. කියන්නේ මෙතුමේ කිව්වාගේ ආදරයෙන් පිරලා තිබුණ මිනිස්සුගේ හිත. දයාවෙන් පිරලා තිබුණ මිනිස්සුගේ හිත. දැන් දුකටත් කවි කිව්වා. සතුටටත් කවි කිව්වා. වීරත්වයටත් කවි කිව්වා. කරුණාවටත් කවි. මේ කොහොමද මේ මූලයන් හටගන්නේ? මොකක්ද එහි තිබෙන අපි කියන විශ්වවිද්‍යාලය කොහෙද ඒකේ? ඔකට අපි එක උදාහරණයක් ගත්තොත් එහෙම අපේ කතා කලාවේ තාමත් වැදගත් එක තමයි ජාතක පොත.
නේ අපි කියන්නේ සිංහල 550 ජාතක පොත් වහන්සේ කියන එක තමයි එන්නේ. කුරුණෑගල යුගයේ කුරුණෑගල යුගයේ. එතකොට ඒක ගැන ඔබ සඳහන් කරා වගේම ඒක ක්‍රිස්තු වර්ෂ 1360 ලියපු සෙල්ලිපියක් ගම්පොළ විගුලවත්තේ. ඒකේ සඳහන් වෙනවා මේ ජාතක පොත් වහන්සේ ලියපු දෙන්නෙක් පිළිබඳ එක්කෙනෙක් තමයි අර වීරසිංහ පතිරාජ ඇමතියා සහ තවත් එක්කෙනෙක්ගේ නමක් සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ කතා මේ වෙනකොට අපි ඒක ගොඩනගපු විදිහ ගැන ගත්තයින් පස්සේ මේ ක්‍රිස්තු වර්ෂ 1303 ඉඳලා අවුරුදු 20 ගානක ප්‍රයත්නයක් අපි දරලා තියෙන මේ ජාතක කතා මේ ටික ගොඩනගන්න. අවුරුදු 20ක වගේ ගත්තයින් පස්සේ. එතකොට ඒකෙදි කියනවා එදවසේ රජුරුව සොලීරට එක භික්ෂුන් වහන්සේ නමකුත් වඩම්මලා මේ බහුකතෘ මණ්ඩලයක් විසින් අර ඔබ කිව්වාගේ මේකේ සමහර කතෘරු අඥාතයි. අන්නේ පිරිස ගෙනල්ලා අපි නිර්මාණය කරා ජාතක කතා 547ක් නිර්මාණය කරා. මේක නිර්මාණය කරේ එදවස බැලුවේ නෑ අපි කොයිතරම් විදේශ ණය ගෙවන්න තියෙනවද? අපි කොයිතරම් දුරකට මහා හයිවේ හදන්න තියෙනවද? අපි කොහොමද හයිවේ හදන්නේ? අපි කොයිතරම් දුරකට ටෙක්නිකල් ඔෆිසර්ස්ලා හදන්න තියෙනවද? මේක බැලුවේ නෑ එදවස ක්‍රිස්තු මං අපි එතනින් ඉරක් ගහලා ගත්තොත් එහෙම බැලුවේ කොහොමද? අපේ මේ සමාජයේ ගමගේ දස පාරමිතා ටික කොහොමද මිනිස්සුන්ගේ ඔළුවේ තැම්පත් කරන්නේ? ඒකට වැදගත් ස්ථීර තැන්පතු ගොඩනගන්නේ කොහොමද? එහෙම නැතුව රන් සංචිත ප්‍රමාණය කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද බලන්න අපි බැලුවේ නැහැ. එහෙම නැත්නම් අපේ ඉන්න කාන්තාවෝ මැද පෙරදිගට යවලා කොයිතරම් ගන්නවද? එහෙම නැත්නම් පිරිමි ප්‍රමාණය කොරියාවට ගිහිල්ලා කොයිතරම් ප්‍රමාණයක් ගන්නවද කියලා බැලුවේ නැහැ. ඒ දවස් බැලුවේ දස පාරමිතා ටික කොහොමද අපි ගොඩනගන්නේ කියලා තමයි මේකෙදි හිතුවේ. එතකොට ඒකෙදි තව වැදගත් සංකල්පයක් ගොඩනගුවා. ඒක තමයි මොකද්ද? බෝධිසත්ව කියන එක. එතකොට මේ ජාතක කතා 547 ඇතුළෙම ගමගේ නිර්මාණය කරනවා ඉතා අපූර්ව විදිහට. කුමක්ද? මේ දසපාරමිතා ටික අපේ හදවත තුල, අපේ මනස තුල, අපේ ආධ්‍යාත්මය තුල මේ දසපාරමිතා ටික ඉතා අපූර්ව ගොඩනගනවා. අන්න ඒකෙන් පරමාදර්ශී චරිතයක් නිර්මාණය කරනවා. දැන් මේක අපිට ජාතක කතා කියනකොට ගොඩ දෙනෙක් අපි කියවලා හැම තිනා ඒ කියනකොට අපේ ඇති වෙනවා වීර්ය පාරමිතාව කරන්න කොයිතරම් බෝධිසත්වෝ මේකට පෙරම් පිරුවද, අදිෂ්ඨානය දරුවද, හිත මෙහෙව්වද, කය මෙහෙව්වද කියලා තියෙනවා. එතකොට ඒ වගේ ශාන්ති පාරමිතාව තමන්ගේ ඇස් ඉස් මස් ලේ දන් දෙන මේ කතාවන් අපි නිරන්තරයෙන් ඇහුවට පස්සේ මේවා ඒ පන්සල්වල ජාතක කතා සජ්ජායනා කරනවා. ඒකට වෙනම පිරිස් නිර්මාණය කරා රජවරු. ඒක නැවත ගම් නියංගම් වල කියනකොට ඒ තරුණ සිත්වල, ළමා සිත්වල, වැඩිහිටි සිත්වල ඒ වගේම හැම තරාතිරකම ගොඩනගන්න පටන් ගත්තා. මොකද්ද? මේ දස පාරමිතා ඉන්න පටන් ගත්තා. බෝධිසත්වරු බිහි වෙන්න පටන් ගත්ත හැමතැනම. දැන් බිහි වෙන්නේ ස්ටාර්ලා බිහි කරන තරුණේ. අපි ඒක ස්ටාර්ලා කියලා සිංහලෙන් කියනවා, තරු කියලා කියනවා වෙන භාෂාවකින්. ඒක නිර්මාණය කරනවා දැන්. නමුත් එදා බිහි කරේ කොහොමද? බෝධිසත්වවරු. දැන් මේක තව ගැඹුරකට යනවා නම් ගමගේ මට උදාහරණයක් ගන්නවා. අවතංසක කියලා සූත්‍රයක් තියෙනවා, මහායාන සූත්‍රයක්. මේ සූත්‍රේ පිටු 3000ක පොතක්. මේ ලෝකේ තියෙන ලොකුම ආගමික ග්‍රන්ථවල එකක්. මේක 2015 අවුරුද්දේ සිංහලයට පරිවර්තන කරන මහාචාර්ය ගුණපාල ධර්මසිරි මේ සූත්‍රය ඇතුලේ ඉන්න සුදන කියලා එක්තරා තරුණයෙක්. ඔහු යනවා විමුක්තිය හොයාගෙන. මේ විමුක්තිය හොයාගෙන යනකොට ඔහුට හම්බ වෙනවා බෝධිසත්වවරු 53 දෙනෙක්. ඒ බෝධිසත්වරු 53 දෙනාගෙන් හරි අඩක් ස්ත්‍රී බෝධිසත්ව වරියන්. ඒ යනකොට එක බෝධිසත්ව වරියන්ගේ බෝධිසත්වරුන්ගේ තියෙනවා මහා කරුණාව සහ මහා ප්‍රඥාව. ඔවුන් ප්‍රගුණ කරන ඒ මහා මානුෂීය ගුණාංග මේ සුදන කියන තරුණයා දකිනවා. මෙය නැවත කියවනකොට දැන් විශේෂයෙන් ගත්තාම ඔක සංස්කෘත භාෂාවෙන්, චීන භාෂාවෙන් සහ තිබ්බත භාෂාවෙන්. දැන් අදටත් මම ඔය ලාමා ආශ්‍රම වල ඉන්නකොට එහෙම අහපු එකක් තමයි ඒ අවතංසක සූත්‍රයේ සජ්ජායනා කරන අයට බොහෝ දෙනෙක් වන්දනා කරනවා, දානි දෙනවා, පරිත්‍යාග කරනවා. ඒක කියන්නේ අර බෝධිසත්ව ගුණාංග.
එතකොට ඒවා කියවනකොට මේ ගමගේ පුද්ගල මනස තුල හදවත තුල රෝපණය වෙනවා ශාන්තිය නැමැති ගුණය. එතකොට පාරිශුද්ධත්වය ඇති වෙනවා මනස තුල. පාරිශුද්ධත්වයේ පවිත්‍රත්වය ඇති වෙනවා මනස තුල. මට අර අපූර්ව අවස්ථාවක් හමුන මං එක්තරා සෙන් භාවනා මධ්‍යස්ථානයකට ඒක නම් බෝධිසෙන්දෝ කියලා. එහි ඉන්න කාලේ හිටිය එක මාස්ටර් කෙනෙක්. ඉතින් මම ලංකාවෙන් යනකොට ගිහින් දුන්න අපිට ගිහින් දෙන්න තියෙන කීපයක් නේ මේ මම ওই පිළිමතලාවෙන් ගත්ත එක්තරා පිත්තල කැටයමක් ගිහින් මං ඒ මාස්ටර් දුන්නා ආචාර්යතුමාට. දුන්නට පස්සේ මෙතුමා ඒක බාරගත්තා. දැනටත් ඒ මධ්‍යස්ථානයක එල්ලලා තියෙනවා. මෙතුමා මගෙන් ඇහුවා ඔබ කොහොමද මේ පරිත්‍යාග කරන්න ඔබේ මනස පුහුණුනේ කියලා. මට ඉතින් එකපාරටම අහපුවාම ඒක දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. හැබැයි මගේ අවිඥානගතව තිබුණ ගමගේ අපේ තිබුණා යමක් කෙනෙකුට යමක් දෙනවා කියන එක දාන පාරමිතාවක් කියන එක. ඒක තිබුණේ සමහර වෙලාවට අපේ ආච්චි, අපේ සීයා එහෙම නැත්නම් පන්සලකට යනකොට ගමගේ මේ ජාතක කතා චිත්‍රණය කරලා තියෙනවා, ඇඳලා තියෙනවා. චිත්‍රකලාව විදියට. මේ කලාවේ එක පරිණාමීය අවස්ථාවක්. ඒ දකිනකොට අපිට පේනවා සුදු ඇතෙක් දන් දෙන එක රජවරු ඊට පස්සේ ඇසිස් මස්ලේ දන් දෙනවා. ඔව් අර දරුවෝ දන් දෙනවා. දාන පාරමිතාව. මම පස්සේ මාස්ටර්ට කිව්වා එතුමාගේ නම මේ අමාසාමි කියලා. ඉතින් මම එතුමාට කිව්වා අපි සාමාන්‍යයෙන් ගත්තාම රටේ තොටි මේක පුංචි දවස්වල ඉඳන් අපි අම්මගේ කුසේ ඉඳන්ම මේවා sannivedanaya වුණා. අපේ අම්මා කෙනෙක් අර මෙතුමිය කිව්වා වගේ පන්සලට ගිහිල්ලා පුරුදු කරන්නේ මේ දස පාරමිතා. ඒ පාරමිතාව පුරුදු කරනකොට අපේ එනවා මව් කුසේදීම දස මසේදීම එනවා ඒ sannivedanaya. තාම නටබුන් තියෙනවා දැන් දොළදුක් කෑම හදාගෙන එනවා කියලා දැන් ගැබිනි මාතාවන්ට විශේෂ ආහාර හම්බෙනවා. තාම ගම්වල මෙතන අපි හොඳ ඔබතුමා කිව්ව කාරණේ හරි ප්‍රබලයි. දැන් අපි තාම එහෙම අර අතෙන්ටම ගිහිල්ලා නැහැ. යම් යම් නටබුන් තියෙනවා ඓතිහාසිකව ගෙන ආපු. ඔබතුමී කොහොමද මේ සම්බන්ධව දකින්නේ? දැන් එකක් තමයි මේ ඓතිහාසික විඥානයේ ඇතුලේ දස පාරමිතා අපි කියමුකෝ දානය, නැත්නම් ශීලය. එහෙනම් මේ කියන අපේ නැත්නම් සිරුර සහ මනස, සිරුරෙන් බැහැරලා මනස සහ හදවත හදන දෙවන්ත ව්‍යාපෘතියකට අත ගහලා තිබුණා පුරාණ සාහිත්‍යය. ඒ කවිය, ගීතේ, කතාව සියල්ලම. දැන් මේ වර්තමානයේ හිටගෙන ඉඳලා බලනකොට ඔබතුමන්ට මොකද හිතෙන්නේ දැන් මේ අපොස හරි බැලුවා වගේ දැන් අර ඔය පොඩ්ඩක් නටබුන් තියෙනවා කිව්වනේ. ඒ නිසා මම දැන් චුට්ටක් එතනින් කතා කරොත් ඇත්තටම මේ මම හිතන්නේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව බැලුවොත් ලංකාවේ තමයි ගැබිනි මාතාවකට ඔය තරමට සලකන්නේ. ඔය තරමට ගරුත්වයක් දෙන්නේ. සාමාන්‍යයෙන් විවාහක කාන්තාවක් ගර්භණී තත්ත්වයට පත් වුණ ගැබිනියක් වුණා කියන එකම අර මංගල කාරණාවක් විදිහට තමයි පවුල පදවියක් හැටියට මංගල කාරණාවක් හැටියට තමයි පවුල ඇතුලෙන් දකින්නේ. ඇය තමන්ගේ සැමියාට ඒක sannivedanaya කරන්නේ බොහොම ප්‍රීතියක් එක්ක, බොහොම ලොකු ආඩම්බරයක් එක්ක. එතකොට සැමියා තමන්ගේ පරම්පරාවට මේක sannivedanaya කරන්නේ ඒ අභිමානයත් එක්ක. ඉතින් එතකොට අර පවුල ඇතුලේ තියෙන පුංචි ભેදකම්, බොඩි අසමකිකම් එතනින්ම දුර වෙලා යනවා. එතකොට ඇයට මේ අර ගර්භණී කාන්තාවට ලොකු පදවියක් අර ඔබ කිව්වා වගේ ලොකු අභිමානයක් එකතු කරලා දීලා තියෙනවා. ඒ හරහා ඇය දකින්නවා ඇගේ විඥානයේ ක්‍රියාත්මක වෙනවා. මට දැන් ලොකු කාර්යභාරයක් තියෙනවා. මම මේ රටට දරුවෙක් බිහි කරන එකම නෙමෙයි වෙන්න ඕනේ. අංග සම්පූර්ණ, කායික මානසිකව අංග සම්පූර්ණ දරුවෙක්. මොකද එහෙම නැති දරුවා රටට බරක්. ඉතින් ඒ නිසා අර මානසිකව, කායිකව අංග සම්පූර්ණ දරුවෙක් මම කොහොමද බිහි කරන්නේ? එතෙන්දී දැන් අර ඔබ කිව්වා වගේ කෑම බීම හදලා ගෙනල්ලා දෙනවා. ඉතින් අමුතුම ලෝකයකට ලස්සන අලුත් ආදරයක් දීලා අලුත් ලස්සන ලෝකයකට ඇයව අරන් ගිහින් තියෙනවා. ඉතින් ඇය එතකොට උපරිම උත්සාහයක් දරනවා. ඇගේ හිතෙත් ආදරයක් ඇති වෙනවා. කියන්නේ ඇයත් යමක් සමාජයට දෙන්න ඕනේ බොහොම හරවත් යමක් කියන එක. ඒ උත්සාහය මත ඇය අර මේ අංග සම්පූර්ණ දරුවෙක්ව බිහි කරන්න ඇය තුලත් ලොකු මේ අභිමානයක් ඇති වෙන ආසාවක් ඇති වෙනවා. ඉතින් ඒ තුලින් નિરાයාසයෙන්ම බිහි වෙන දරුවත්
මානව දයාවෙන් පිරිපුන් දරුවෙක් වෙනවා. මොකද ඒ දරුවගේ විඥාණයටත් කුස තුළ ඉඳලම ඇති වෙන්නේ ආදරය බැඳීම කියන දෙක විශේෂයෙන් සහජීවනය. අර තවත් කෙනෙක් කොටසක් එක්ක කියන්නේ තවත් පුද්ගලයන් එක්ක ඒකාබද්ධව කටයුතු කරනවයි කියන එක එතන ඉඳලම දරුවට පුරුද්දකට යනවා. දැන් අපි වර්තමානයේ චුට්ටක් හදිසියෙ වගේ ගිහින් බැලුවත් අපිට පේන්නේ මානසිකව හුදකලා වෙච්ච අයනේ. ඉතින් ඒ තත්ත්වෙටපත් වෙන්නේ අර ඔය විදිහට ආදරයක් සෙනෙහසක් එක්ක හැදුන් නැතිකම නිසා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ තවමත් ඒ පරිසරය අපි අතර තියෙනවා. ඉතින් ඒක ඉස්සරහට ගෙනියන්න තමයි ඕනේ කරන්නේ. මෙතන මේ උදාහරණය ඔස්සේ තව ලියන්ත මහත්තයා හොඳ කාරණයක් කියන එකක් තමයි දැන් අපේ බස් රථයක අසුනක් ලැබුණ නැති නැහැ කියලා පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. කිසියම් ගුණධර්ම වැඩුන් නැති කෙනෙක් ඒ දේ කරන්න පුළුවන්. හැබැයි මේ කියන ආකාරයේ අපේ මහා සමාජයේ තාම ඒ මාතෘත්වයට දැන් බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට කියන පද අපිට අමතක නැහැනේ. තව මේ සමාජයට තාම මේ සමාජයේ තියෙනවා. ඒ පදවිය පිළිබඳව අපිට තිබුණු ඓතිහාසික විඥානේ හරි ප්‍රබලයිනේ. දැන් මේවා මම නැවත ලියන්ත මහත්තයා දැන් අපි කොහොමද මේවා පිළිවෙලක් කරගන්නේ? දැන් මේවා විසිරලා තියෙනවා. දැන් සාහිත්‍ය කන්නද? හින් උපයන්න පුළුවන්ද? පොත් නවකතාවක් කෙටි කතාවක් කවියක් ලියලා කියලා මොකද කරන්නේ අපිට? අපිට මේ ධනවාදී ආර්ථිකය ඇතුලේ කොතෙන්ටද ස්ථානගත වෙන්න පුළුවන් අපිට බෑ. හැබැයි මිනිහෙකු හැටියට ස්ථානගත වෙන්න තියෙන තැනක් තියෙනවනේ. කොහොමද ඒක හොයාගන්නේ අපි? ඒකට මම කොහොමද දෘෂ්ටිය හදාගන්නේ එතෙන්ට? ඔව් ප්‍රධාන වශයෙන්ම ගමගේ දැන් අර රුසියානු සාහිත්‍යයේ ප්‍රකට කියමනක් තියෙනවනේ ලේඛකයා ගමන් කළ යුත්තේ දුම්රිය තුන්වන මැදිරියේ කියලා. ඒ කියන්නේ මේ එකක් තමයි ලේඛකයන් සතුව තියෙන වගකීමක් ඒකෙන් කියනවා. ඒ කියන්නේ පළවෙනි සහ දෙවෙනි මැදිරිය වල තියෙන දේවල් ලේඛකයාට පේන්න ඕනේ විනිවිද දකින්න ඕනේ. එතකොට ඒත් එක්කම කියන එකක් නෙමෙයි රන්පලසේ මල්මැසීමට වඩා උචිත වන්නේ සීතලෙන් විවුල්න මිනිහෙකුට ගිනි කබලක් දීමේ. කියන්නේ මම අර රුසියානු සංදර්භය ඇතුලේ ආව කාරණා දෙකක් මම මේ සඳහන් කළේ. ඉතින් එතකොට එකක් තමයි අපිට නැවත මේ එක බුද්ධහමේ ඉතා වැදගත් වචනයක් වෙනවා ප්‍රත්‍යවේක්ෂ කරනවා. කියන්නේ ආපසු හැරිලා බලනවා. දැන් මෙතනින් අපි කතා කරා වගේ නැවත අපි හැරිලා බැලුවොත් එහෙම මේ ප්‍රත්‍යවේක්ෂ කරලා බැලුවොත් එහෙනම් අපිට මොන වගේ තැනකද මේ ප්‍රශ්නේ ඇති වුනේ කියලා. අපිට එතන ගිහිල්ලා මේ ප්‍රශ්නේ එතන යම් ප්‍රමාණයකට එක්කෝ හැරෙන්න හරි ප්‍රතිසංස්කරණයක් කරන්න හරි පුළුවන්කමක් තියෙනවා. අලුත් සාහිත්‍යයක් ලියවෙන්න ඕනේ. අලුත් සාහිත්‍යයක් මේ අපි අර කතා කරපු හර පද්ධතිය මත ඉඳන් නව්‍ය සාහිත්‍යයක් ස්ථාපිත විය යුතුයි කියන අදහස අපිට අපිව දර්ශනය වෙන අපිට අපිව පේන සාහිත්‍යයක් නිර්මාණය විය යුතුයි කියන තැනට අපිට එන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ගත්තාම අර ඒ ප්‍රත්‍යක්ෂ කරනකොට මට ආපු එක උදාහරණයක් කියනවනම් දැන් ආවේ මව් පදවිය ගැන අපි කතා කරේ. එතකොට ලෝකේ මම අහලා තියෙන විදිහට මවට සහ පියාට වඳින ගාතාවක් තියෙන්නේ අපේ රටේ විතරයි. මේ සංස්කෘතිය තුළ පමණයි. ඒකට අපි කවුරුත් ඒක පාලි භාෂාවෙන් දසමාසිය උරේකත්වා කියලා ඒ ගාතාව කියලා වඳිනවා. ගමගේ මගේ අත්දැකීමක් තියෙනවා. ඉතා කේදෙනී අත්දැකීමක්. වරක් මම අවුරුදු 2කට දුරදී එක්තරා ප්‍රදේශයක ලදරු පාසල් ගුරුවරියන්ට පුහුණුවක් දුන්නා ඒ පළාතෙම. ඉතින් කණ්ඩායම් වශයෙන් ගෙනල්ලා ඉතින් මම අත්දැකීම් බෙදා හදා ගැනීම සඳහා මම ඒ ලදරු පාසල් ගුරුවරියන්ට ඔබේ අත්දැකීම් කියන්න කියලා. ඉතින් එක්තරා ගුරුවරියක් අපූර්ව අත්දැකීමක් කිව්වා. අපි දන්නවා මේ ලදරු පාසල් ගුරු මේ දරුවෙක් කියලා කියන්නේ කොහොම ඉස්කෝලේ යන්නේ නැහැනේ. ඉතින් එක දවසක් කිව්වලු මේ දුවල පුතාලා අම්මට වඳින ගාතාව කියන්න කියලා. ඉතින් දරුවෝ සියලු දෙනාම කියනවා එක දරුවෙක් කියන්නේ නැහැ. ඊට පස්සේ මේ අම්මා මේ ගුරුතුමිය අහලා තිනවා ඇයි පුතේ ඔයා දන්නවනේ දසමාසූරේකත්ව ගාතාව කියන්න කියලා. ඊට පස්සේ මේ දරුවෙක් කිව්වලු බෑ මට කියන්න. නෑ ඉතින් අනිත් යාළුවෝ ඔක්කොම කිව්වනේ දැන් පුතා ඔයත් කියන්න කියලා. ඊට පස්සේ මේ දරුවා කියලා තිනවා මට දසමාසී කියන්න බෑ මං ඉපදලා තියෙන්නේ අඩු මාසෙන් කියලා. දැන් මේක මට එක පැත්තකින් කම්පනයක් ඇති වුණා. ඒ දවස මම බැලුවා මේ වගේ පුංචි තිරවල එක විලන් දැන්වීමක් ගියා. එක්තරා දරුවෙක් දියණියක් වතුරේ නටනවා අම්මා කියනවා පුතේ ඔයා වතුරේ නටන්න එපා ඔයාට හෙම්බිරිස්සා වැඩේ. ඒතකොට ඒ දරුවා කියනවා නෑ එහෙම වෙන්නේ මං අහවල් එකත් එක්ක අහවල් එක බොනවනේ කියලා කියනවා.
දැන් මේක දැන් මේ දරුවට පිටින් දාපු එකක් නේ. එහෙම නැත්නම් මේ අවදාවත් දරුවෙක් කියන්නේ මේ කතාව කියන්නේ. ඒතකොට පිටින් ආපු කතාවක්. එන කතාව. දැන් මේක ටිකක් ගැඹුරින් පැහැදිලි කරගත්තොත් මේ ඕෂෝ කියන දාර්ශනිකයා කියනවා ධනවාදයේ තෘතීය අවධියේ ප්‍රධාන සංරචක බලවේගී බවට පත්වෙන මාධ්‍යයි කියලා. එතකොට මේ ධනවාදයේ විසින් මෙහෙවන මාධ්‍යයක් තියෙනවානේ. එතකොට මේ ධනවාදයේ විසින් මෙහෙවන මාධ්‍ය ඇතුලේ මේව සංරචනය කරනවා. ඒ කියන්නේ ළමයා සංරචනය කරනවා. දැන් අත්ත වශයෙන්ම ගත්තාම මේ ළමයා කියන වාක්‍යයක් නෙමෙයි. දැන් මම ගමගේට මතකද මන් දන්නේ අම්මා දසමාසයක් තියන හිටියද කියලා මට නම් මතක නෑ. මම දන්නේ අම්මා කිව්වොත් එහෙම අපේ අම්මලා නම් මං හිතන්නේ අපිව මේ චන්ද්‍රමාස ක්‍රමයට දසමාසයක් කුසේ තියාන තමයි කරේ. දැන් පොඩ්ඩක් කපලා එහාට මෙහාට කරලා මාස පොඩ අඩු කරගන්න ඇති. නමුත් දැන් මේක සංරචනය කරනවා. කෙසේද සංරචනය කරන්නේ? අර ධනවාදයේ විසින් සංරචනය කරන ප්‍රධානතම එකක් තියෙනවා. ඒ සංරචනය කරන මනසකින් එන දේවල් තමයි මේ විපරිත වෙලා තියෙන්නේ. මට මේ විරාමයකට යන්න නිසා බාධා කිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඔබ කියව කාරණේදී අපි ටිකක් ඉදිරියට ආව සාකච්ඡාවේ අපේ සංවාදයේ දැන් ඓතිහාසිකව වටිනාකම් විසින් අපිව ගොඩනගද්දී මෑත කාලයේදී වෙනත් ලාභය හෝ වෙනත් ආධිපත්‍යයක් නැතුව සමාගම් ඇතුලේ අපි විඥානය හදනවා කියන කාරණේ පැහැදිලි. ඒකට අපිට අපේ වටිනාකම් පිළිබඳ හිතගෙන ඉන්න තැනක් නෑ අපිට. අපේ තිබුණු දාර්ශනික පදනම ගිලිහිලා කියලා. ඔබ නිකමට කල්පනා කරන්න. චූටි දරුවෙක් ඇතුලේ දැන් ඉන්නේ මහා මිනිසෙක්. පිටස්තර ලෝකයෙන් පුංචි දරුවෙකුට ඇතුල් කරන සංඥා ප්‍රමාණය. මේ සංඥා ප්‍රමාණය ඇතුලේ දරුවගේ සංවේදනාවලට මොනවද වෙන හානිය? කාටුන් ලෝක වෙනත් විචිත්‍ර වෛවර්ණ රූප ශබ්ද සංඥා සංකේත මේවා ඇතුලේ කරන්නේ කවියක්කින් මලක් වගේ හදන හිතක්. අපේ කතන්දරයකින් මේ ළමයාගේ කුසල අකුසල විඥානය හදන බඳු තත්වයන් බඳු ප්‍රවේශයන් මුළු මනින්ම විනාශ කරලා අපිට හිතන්න බෑ. වස විස නැති හිතක් පිළිබඳව කල්පනා කරන්න ඕනේ. අපි ගිලන කෙටි විරාමයකට හරි සිටින්න. එක්වන්නේ ජනපෞර සංවාදයේ සමගයි අපි බොහොම සංවේදී තැනක අපේ හිත නවත්ත ගත්තේ. හිත නැවතුණු තැන ඉඳන් අපි සංවාදය ආරම්භ කරනවා. චිරන්තනි මහත්මයා ඔබ ළඟට අපි කැමති එන්න දැන් මෙතුමා අපිව ගේනවා ආය පහු වර්තමානයේට. හොඳ තැනකට ගෙනත් තියෙනවා. අපිට අපිව පේන්නේ නැති. දරුවට දරුවෙකු හැටියට ජීවත් වෙන්න වරම අහිමි වෙච්ච මවට මවක් හැටියට ඉන්න වරම අහිමි වෙච්ච ඔබතුමිය අර කලින් කිව්ව වචනයකට මම ආයෙනවා. මගේ හිත එතන තිබුණා. ඒ තමයි මේ හුදකලා වෙලා අපි තැන් වල. හැබැයි අපේ අතේ තියෙනවා හුරුබුහුටි උපකරණ බොහොමයක්. අපි ළඟ තියෙනවා. මේ අපි මේ කාරණේ සම්බන්ධව මොකද්ද හේතුව? මෙතුමා යම් ප්‍රමාණයක් කතා කරා. මොකද්ද අපිට දැන් අපේ මාධ්‍ය සහ වෙනත් පවුල මේ අපිව හසුරුවන දර්ශනය කොහෙන්ද මේ ගලන්නේ? ඒක සාහිත්‍ය කරුවගේ වැරද්දක්ද? සාහිත්‍යකරණයේ වැරද්දක්ද? කවියෝගේ වැරද්දක්ද? නැත්නම් කවියෝ ලියන කවිවල දෘෂ්ටියේ වැරද්දක්ද? ඔබ දකින්නේ මොකක්ද? අර ඔබ කිව්වා වගේ ඒක මේ එකම හේතුව මේකයි කියන්න බෑ. ඒක මේ ලොකු පොපසරියකට යන්න දෙයක්. නමුත් අර මම දරුවන් සම්බන්ධයෙන් අපි ඒ කතාව නවත්තපු නිසා මම එතනින් චුට්ටක් ප්‍රවේශයක් ගන්නම්. දැන් දරුවෝ තවමත් අර අම්මලා ලොකු උත්සාහයක් දරනවා ඇත්තටම නේද? ඒගොල්ලන්ව පුංචි මනසට පුංචි කතන්දරයක් කියලා දෙන්න එහෙම උත්සාහයක් දරනවා. ඉතින් අර 550 ජාතකයේ තියෙන එක වුණත් අර සමහරට කෙනෙක් කියන්න පුළුවන් මේ ප්‍රබන්ධ කියලා වෙන්න පුළුවන්. නමුත් එතන කුසල් අකුසල් කියන්නේ මොකද්ද? ජීවිතේ සමබරව දකින්න. ඒ කියන්නේ දුක්ඛ සතුට දෙකම ජීවිතය ඇතුලේ තියෙනවා. ඔව් තියෙනවා කියන එක පුංචි මනසට හරිය පොඩ්ඩක් හරි වැටෙන විදිහට අර කැලෑවක් සුද්ධ කරලානේ බීජ වපුරන්න ඕනේ. ඉතින් ඒ නිසා අර පුංචිම හරි දෙයක් හිතකට කාවත් ගන්න පුළුවන් විදිහට ඒ දේවල් sannivedana වෙලා තියෙනවා ඒ හරහා. ඒ නිසානේ මේ තරම් දුරට අපි අර තවමත් මේ මානුෂීය ගුණධර්ම පවත්වාගෙන යන්නේ මිනිස්සු හැටියට. ඉතින් එතකොට දරුවන්ට ගොඩක් දුරට අර පාසල් විෂය නිර්දේශයෙන් සාහිත්‍ය ඉවත් කිරීමමත් ඒ අයට පසුගාමී වෙන්න හේතුවක් වෙලා තියෙනවා. යම් ප්‍රමාණයකට. මොකද ඒක තීව්‍ර වෙලා තියෙනවා අර අවරගණේ මාලා නාටක තියෙන. ඒ දේවල් වැඩිපුර මේ ටීවී වල ළමයි බලන්න ඇබ්බැහි වෙලා තියෙනවා. අලවගෙන ඉන්නේ. ඔව් අලවගෙන ඉන්නේ. මොකද ඒවර කියන්නේ ආදරේ කියලානේ.
ආදරය ගැන කියවන කතා කියලා කියන්නේ. හැබැයි ආදරේ නැතිම දේත් ඒකේ තියෙන. ඒ කියන්නේ ආදරේ තමයි ඒකේ නැත්තෙම. ඉතින් ඒ නිසාත් ගොඩක් දුරට දරුවන්ට මේ අර අවරගණී මාධ්‍ය භාවිතයත් එක්තරා හේතුවක් වෙලා තියෙනවා මේ ඔය ගැටලුවේදී. නමුත් තවමත් පුළුවන්. ඒ කියන්නේ තවමත් පුළුවන් අපිට දරුවන් වෙනුවෙන් නිර්මාණ බිහි කරන්න පුළුවන්. අර ඔබ කිව්වා වගේ ලේඛකයෙක් එතෙන්දී වගකීම පැහැර හැරලා නැහැ. පෞද්ගලිකව මම ගත්තොත් මම නිදහස් අධ්‍යාපනයේ නිෂ්පාදනය නිදහස් අධ්‍යාපනයේ අස්වැන්නක්. ඉතින් මම හැම වෙලේම කැමති මගේ රටේ මගේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න. ගේ යහපත වෙනුවෙන්. මොකද අපි දැන් අර මේ පහුගිය වසරවල සමීක්ෂණ වාර්තා බැලුවොත් සියදිවි නසා ගැනීම ඉහළ අගයක් ගන්නවා ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව. ඉතින් මේක ඇත්තටම හරි දුකයි. මොකද අපි පුවත්පත් වලින් දැක්කොත් සමහර වෙලාවට මේ තරුණ දරුවෝ අර පොඩි ප්‍රේම සම්බන්ධයක් එහෙම නැත්නම් පොඩි හේතු වලට දිවි නසා ගන්න. අඩු තරමේ මේ අර දැන් පෙම්වතිය කිව්වොත් දිවි නසා ගන්න කියලා මොකක් හරි ක්‍රමයකින් දිවි නසා ගන්නවා. එතකොට දැන් තමන්ගේ අම්මා දෙමව්පියෝ මේ වෙන තාක්කල් හදපු දසයකඩ මාසයක් කුසේ අදා තියපු අම්මා ඇයි අමතක වෙන්නේ? ඉතින් ඒ සංවේදනයේ දරුවන් අතින් ගිලිහිලා තියෙනවා. මේක නෙමෙයි වෙන්න ඕනේ. සියදිවි නසා ගැනීම නෙමෙයි කිසිම ප්‍රශ්නයකට හේතුව. මේ කිසිම ප්‍රශ්නයකට විසඳුම කියන දේ මට අවශ්‍ය වුණා යම් ප්‍රමාණයකට දායක වෙන්න මේක. ඒ නිසා තමයි මම මගේ නොමායක් කියන නවකතාව රචනා කළේ. එතනදී මම පාදක කරගත්තේ බුදුන් වහන්සේ දේශනා කරපු චන්දනං චපලං චිත්තං කියන ගාථාව. ඒ කියන්නේ මනස කියන්නේ හැම වෙලාවෙම හෙලවෙන දෙයක්. ඉතින් මේක අර ඊවඩුවෙක් වගේ ඇද කුද ඇරලා ලීයක් හදන ඊවඩුවෙක් වගේ තමන් පාලනය කරගන්න ඕනේ කියන බෞද්ධ දර්ශනය ඇතුළත් කරලා තමයි මම මේක රචනා කළේ. ඉතින් මට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා. ඒක තරුණ දරුවන්ගෙන් ලැබිච්ච එක තමයි මට මේ ලොකුම සතුට ඇත්තටම. සුබපතන විශේෂයෙන් අපේ ආభాෂය ඔබතුමී ගෙනියන්නේ. බොහොමත්ම ස්තුතියි. ඒ වගේම එතනදී මට අධ්‍යාපන අමාත්‍යාංශයේ බලපත්‍රය පවා ලැබුණා සියලුම පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත පොතක් වශයෙන්. ඉතින් ඒක මම සැලකන්නේ මගේ ජීවිතේ ලැබපු ඉහළම වාග්ය හැටියට. මොකද මිලියන 4කට ආසන්න මගේ රටේ මගේ දරුවන්ට ඍජුව ආමන්ත්‍රණය කරන්න මට ඒ හරහා හැකියාව ලැබුණා. මොකද සියලුම පාසල් වල පුස්තකාල සඳහා මම ඒක නොමිලේ නිකුත් කළා. මොකද මට වාණිජ ප්‍රතිලාභයක් නොලැබුණා වුණත් මට ඒක ලොකු මේ ආත්ම තෘප්තියක් තිබුණා. අනාගතය වෙනුවෙන් මම සාර්ථක ආයෝජනයක් කළා කියලා. ඉතින් එතනදී මට ඒ දරුවෝ කතා කරලා කියනකොට මෙහෙමයි කියලා විදුහල්පතිවරු කතා කළා මට තව පොත් ටිකක් එවන්න පුළුවන්ද කියනකොට මට ඒක ඒ දැනෙන සතුට මිල කරන්න බෑ ලේඛකයෙක් හැටියට. මොකද ලේඛකයෙක්ගේ වගකීම වෙන්න ඕනේ ඇත්තටම සමාජයට හරවත් යමක් සාධනීය යමක් එකතු කරන එක ජීවිත දෘෂ්ටියක් ලබා දෙන එක ඇත්තටම. ඔබතුමිය මෙතන ඉතාම ආකර්ශනීය තැනක් ගේනවා ලීලන්ත මහත්මයා මේ ලේඛකයාද මේ වාණිජ්‍යමය රැල්ලට හසු නොවී ඔහු මානවවාදී චින්තනයකින් කටයුතු කිරීම කියන කාරණේ. මේකට හරි ගැඹුරු කාරණයක්. නමුත් හැබැයි හරි පහසුවෙන්. දැන් ලෝකයේ ඔබතුමා කිව්ව වචන වලින්ම කිව්වොත් එහෙම වෙළඳපොළ විසින් හැම දෙයක්ම සංරචනය කරනවා නම් ලාභය සහ බලය නම් මෙහි මූලික කේන්ද්‍රය. ලාභයට සහ බලයට ගොදුරු නොවූ මිනිසුන් ඉන්නවනේ. ඔවුන්ගේ කඳවුරක්, ඔවුන්ගේ සාහිත්‍යමය ලෝකයක්, ඔවුන්ගේ ලිවීමේ ලෝකයක්, ඔවුන්ගේ කවිය, ඔවුන්ගේ කතාව, ඔවුන්ගේ කෙටි කතාව, නවකතාව, ඔවුන්ගේ වෙනත් නාට්‍ය නිර්මාණ මේවා එළි දකින්න ඕනේ. ඔබතුමා මොකක්ද හිතන්නේ මේ සම්බන්ධව, මේ ප්‍රවේශය සම්බන්ධව? ඒ ඇත්තටම ගමගේ ඒ ප්‍රවේශය ඉතාමත් වටින සහ වැදගත් ප්‍රවේශයක්. මේකේ මම පොඩි තව මේකට එකතු කිරීමක් කරන්න. ඒක තමයි දැන් අපි මේ සාකච්ඡාව තුළ කතා කරා උදාහරණයක් වශයෙන් මේ අවකන පිළිම වහන්සේ. හරි. අවකන පිළිම වහන්සේ. එතකොට අපි මේ දෘෂ්ටිය දෙකකට බෙදාගත්තොත් එහෙම සමාධි පිළිමේ, අවකන පිළිමේ මේවැනි පිළිමයක් ගාවට ගිහපුවා අපේ මනසට, ඒ කියන්නේ අපේ භාවයන්ට ඇතිවෙන යම් සංවේදනයක් තියෙනවා. හැබැයි මම මේකටම උදාහරණයක් කිව්වොත් එහෙම යුරෝපයේ බිහිවෙච්ච ඩේවිඩ් ප්‍රතිමාව දිහා කවුරු හරි බැලුවොත් එහෙම ඇතිවන භාවය මොන වගේ භාවයක්ද කියලා. ඒක තියෙන බොහොම රෞද්‍ර, ඒ කියන්නේ ශරීරේ පුම්බගෙන ඉන්න,
ඇස් රෞද්‍ර බවෙන් පිරිච්ච. එතකොට ඒ දිහා බලාගෙන ඉන්නකොට මම මේ වරහන් ඇතුලේ වාක්‍යයක් දාලා කියන්නම් මෙහෙම මන්තෝගෙන් ගන්නවා වගේ හැඟීමක් තමයි ඇස් වලින් එන්නේ. තව වාක්‍යයක් දැම්මම මම ඔබට ගහනවා වගේ වාක්‍යයක් තමයි ඩේවිඩ් ප්‍රතිමාව දිහා බලපුවම අපිට එන්නේ. හැබැයි සමාධි පිළිම දිහා බැලුවහම අවකන ප්‍රතිමාව දිහා බලපුවහම ලෝකයේ ඕනෑම මිනිස්සෙකුට ඒ බඳු හැඟීමක් එන්නේ. එන්නේ සමාධිගත සිත සංසුන් කරන භාවයක් එන්නේ. ඉතින් තමයි අග්‍රාමාත්‍ය නේරුගේ කාමරේ එක පින්තූරය තිබුණේ. ඒක තමයි සමාධි පිළිමය. ඒ නිසා මම හිතනවා මේකේ දාර්ශනික බෙදුම් රේඛාව අපි වෙන් කරලා හඳුනාගත්තොත් එහෙම ඒක ඉතා පැහැදිලි. එතකොට මේකේ බෙදුම් රේඛා දෙකක් තියෙනවා. එතකොට අපි ඓතිහාසිකව ගොඩනගා ගත්තේ මේ ශාන්තිවාදී කුලකයට අයත් ඒ කුලකයට අයත් භාවයන් ටික තමයි අපි ගොඩනගා ගත්තේ. අන්න ඒ වර්ධනය කරන්න තමයි අපි සාහිත්‍ය කලාව චිත්‍ර මූර්ති මේ සියල්ලම පෙළ ගැස්වී ගමගේ අන්න ඒ උත්තුංග පරමාර්ථය උදෙසා තමයි ගොඩනැගෙන්නේ. ඔබතුමීට විනාඩි කාලයක් දෙන්න. මොකද්ද දැන් ආපසු හැරී බලන එකයි මේ වටිනාකම් පද්ධතිය කොහොමද නැවත මේකට මුහු කරන්නේ මේ සමාජයට? ඔව් ඇත්තටම මේක අපි පටන් ගන්න ඕනේ මම නම් හිතන්නේ දරුවන්ගෙන්. මොකද අර දැන් මේ පටන් ගන්න තැන ඉඳලා මේ කියන්නේ ළමා මනසේ ඉඳලාම අපි පෝෂණය කරගෙන අරන් යන එක තමයි වඩාත්ම හොඳ දේ. ඉතින් දෙමව්පියන්ට තමයි ඒකේ වගකීම තියෙන්නේ. නමුත් දරුවොත් ගොඩක් බුද්ධිමත්. ඒ අයටත් පුළුවන් පොතපත කියවන්න, ඒ දේවල් හරහා යමක් ඉගෙන ගන්න. ඉතින් දියණිවරුන්ට මේ මම ආදරෙන් මතක් කරන්නේ ඔබ ඉලක්ක කරගත යුතු වෙන්නේ විචිත්‍රත්වේ නොවේ. ඔබ ඉලක්ක කරගන්න ඕනේ සාර්ථකත්වයයි. ඉතින් ඒ වෙනුවෙන් මනවින් ඉලක්කගත වී සිටින්න. ඒ වගේමයි ආදරණීය පුතුන්ගෙන් ඔබ ඇත්තටම මේ සමාජයේ දැන් අපි දකින සමාජයේ ඇතුලේ ගොඩක් වෙලාවට තමන් පිරිමියා වෙලා තවත් ගෑණියෙකුට ගැහණු කෙනෙකුට hina වෙන අපහාස කරන ලෝකයයි තමන් සහෝදරයා සැමියා එහෙම නැත්නම් පුතා වෙලා ඉන්න මේ ලෝකයයි ගොඩක් පිරිමියාට ගලප ගන්න බැරි ලෝක දෙකක්. ගලප ගන්න නොතේරෙන ලෝක දෙකක්. ඉතින් අර එවැනි දහස් ගණනක් පිරිමින් අතරට බොහොම මේ විනයගරුක උසස් පෞරුෂයක් සහිත පිරිමියෙක් විදිහට උසස් පෞරුෂයක් සහිතව මේ සමාජයට ආයෝජනය වෙන්න ඕනේ කියන එකයි මම දරුවන්ට පොදුවේ මතක් කරන්නේ. හොඳ දරුවෙක් වෙන්න, හොඳ අම්මෙක් වෙන්න, හොඳ තාත්තෙක් වෙන්න, අවසානයේ හොඳ මිනිහෙක් වෙන්න ඥානය සහ ගුණය පිරුණු. අපේ පදනම සමාධිය අපි වෛරය නෙවෙයි අපේ පදනම ආදරය අපි දයාව කරුණාව තමයි අපේ පැවැත්ම බවට පත් උනේ. නවීන දැවෙන ගිනිගෙන වෛරය ඊර්ෂ්‍යාව වගා කරන සමාජයක් ඇතුලේ අපි නැවත බලාපොරොත්තු වෙනවා දයාවේ ආදරේ සුවඳ මේ මනුස්ස සමාජයට ආයත් සෙනෙහසේ මල් මිනිසුන්ට පිපේ කියලා හිතවල පිපේ කියලා විශ්වාස කරනවා. ඒකට සාහිත්‍යයක්, හොඳ කියවීමක්, හොඳ ලිවීමක්, හොඳ රසිකත්වයක් අපි තුල හදා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ලෝකේ කොයිතරම් දියුණුනත් ඔබ මිනිසෙක් නම් ඒ මනුෂ්‍යත්වය හරි වැදගත් කියන දේ මතක් කරමින් අපි ස්තුතිවන්ත වෙනවා. හෙළ සාහිත්‍ය විෂයේ සමාජ වටිනාකම් අපේ හෙළ සාහිත්‍යයේ තිබුණේම සමාජ වටිනාකම් ඉගෙන මනාව අපේ සංවාදයට ගෙනාවා. ස්තුතියි කතිකාචාර්ය යෝගාචාර්ය වගේම ආධ්‍යාත්මික ගවේෂක ලීලානන්ද වික්‍රමරාජ මහත්මයා ආය දවසක හමු වෙමු. ඔබට දීර්ඝායු. ඒත් එකම තරුණ ලේඛිකාවක් ඒ වගේම කිපින්දයක් අලුත් විදිහකට නෙවෙයි ඉතාම දාර්ශනික විදිහට තමන්ගේ නිර්මාණ මෙහෙවන තමන්ගේ විශේෂම රසිකත්වයත් එක්ක ගනුදෙනු කරන නව පරපුරේ කෙනෙක්. ඔබතුමීට බොහොම ස්තුතියි. මදුෂා චිරන්තරි ඉලංකෝන් අපි ආයෙත් දවසක හමු වෙමු. දීර්ඝායු. හිතතුනි අපි ඔබෙන් සමුගන්න කාලය ලැබිලා තියෙනවා. ඔබ දන්නවා පැහැදිලිවම ජීවිතේ තනි වෙලා හුදකලා වෙලා විඩාවට පත් වෙලා ඉන්න මොහොතක් මේ මොහොත. එනිසා මනස ආධ්‍යාත්මය සූපත් කිරීමේ කියවීමකට විඳීමකට යන්නට අපි හැමදෙනාටම මේ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ජනපෞරෙන් අදට සමගන්නවා. ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙමින් අපි ගිහිල්ලා එන්නම්. ඔබ සැමට ආයුබෝවන්.